නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට කියන නම් වලින් එකක් තමයි සත්තා දේව මනුස්සාන. උන්වහන්සේ දෙවියන්ටත් අනුශාසනා කරනවා. රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ සැතපෙන්නේ පැයකුයි විනාඩි 40යි. ඉතිරි කාලේ පුරාම ලෝකෙට වැඩ කළා. ඒ සැතපෙන්නේ නිින්ද ඕනවට නෙමෙයි. නිින්ද ඕනකමට නෙමෙයි. බුදුආඳුරු මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබුණෙත් කෙස් ලොම් නිය දත් මස් ඇට නාර ඕවමයි තිබුණේ. අපිට තිබිච්ච කෑලි 32ම තිබුණා. වෙනස මොකද්ද? ඒවා ලස්සනට තිබුණා. පුරුෂ ලක්ෂණ කියන්නේ ඒකටයි. ඒවා අසාමාන්‍යයි. ඒත් පිනේ ඇති. ඒකයි ඔය යශෝදරා දේවිය තමන්ගේ පුතාට රාහුලට ගාථා 9ක් කිව්වා. ඒ ගාථා 9 කොතනකවත් බුදුහාමුදුරු ගැන සඳහන් වෙන්නේ නැහැ. ගාථා 9ම කියන්නේ රාහුලගේ තාත්තගේ ලස්සන. බුද්ධ කතාවක් ඒ ගාථාවල නැහැ. ඒතකොට යශෝදරා පිළිගත්තෙත් නැහැ. යශෝදරා හැමතිස්සෙම අඬන වැළපෙන තමන්ගේ පුංචි කොල්ලා තාත්තා ගාන නිසා තාත්තගේ ලස්සන කියවුණා. බුදුහාමුදුරු පාරේ වඩිනකොට ගාථා 9ක්. මේ ලෝක ඉතිහාසෙ ගත්තොත් අම්මා කෙනෙක් තම දරුවාගේ තාත්තගේ ලස්සන ගාථා වලින් කිව්වා නම් කිව්වේ යශෝදරා විතරයි. වෙන කිසි අම්මා කෙනෙකුට බෑ ගාථා වලින් තාත්තගේ ලස්සන කියන්න. ඕනනම් මේම කියත හැකි. ආන් අර බලන් වැනි එන්නේ ඌ තමයි උඹේ තාත්තා. අර බලන් සරම උස්සන් එන්නේ ඌ තමයි තාත්තා. අර දාඩිය පෙරාගෙන එන්නේ ඕක තමයි තාත්තා. අද එහෙමයි කියන්න පුළුවන්. වැනි අංකලු වැනි අං වාගේ එන්නේ. පිරිමියාගේ ලස්සන බලන්නේ යටිපතුලෙන් උඩට. පාදාන්තෙන් කේසාන්තෙට. ගෑනු කෙනෙකුගේ ලස්සන බලන්නේ කේසාන්තෙන් පාදාන්තෙට. ඕක තමයි ලක්කන විද්‍යාව. එතකොට යශෝදරා කිව්වේ තාත්තගේ කකුල් දෙකෙන් චක්කවරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන් චාමර චත්ත විභූෂිත පාදෝ ඒ සයි තුය්‍ය පිතා නරසී. ලස්සන ගාථා 9ක්. කටපාඩම් කරගත්තන හරි ලස්සනයි. බුදුහාන්ගේ ලස්සන. අංජන වන්න සුනීල සුකේසෝ කංචන පට්ට විසුද්ධ ලලාටු. නළල ගැනයි කෙස් වැටි ගැනයි. හරි ලස්සන ගාථා. ඒවා දැන් කියන්න වෙලා නැහැ මට. බණ කියන්න එපා. එතකොට රැට මේ මිනිස්සෙකුට ඇටකටු වලින් නිර්මාණය වෙච්ච ශරීරයට 4 ඉරියව්වක් තියෙන්න ඕන. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා. ඉතගෙන ඉන්නත් ඕන. ඇවිදින්නත් ඕන. වාඩි වෙලා ඉන්නත් ඕන. ටිකක් නිදා ගන්න ඕන. අපි කරන්නේ ඔය අතරින් වැඩිපුර නිදා ගන්න එක. අනිද්දා අනුරාධපුරේ යන්න තියනවා කියලා අද ඉඳලා නිදි. ඇයි බං අනුරාධපුරේ යන්න තියෙනවා. ඌ නිදි. අනුරාධපුරේ ගිහලා ඇවිල්ලා ආයි නිදි. ඇයි අනුරාධපුරේ ගියන්නේ ටිකක් අමාරුයි. ලෙඩ වෙලා නිදි. ලෙඩේ සනීපයි. ආපෝ නලියන්න හොඳ නෑ. තව දවස් දෙකක්වත් ඇඳීම ඉන්න ඕන. වයින්නවා ඒත් නිදි. පායනවා බංකල ඒත් නිදි. අස්ථානෙට කිපෙනවා කියන්නේ බලපංකො මේ මගුල් වැස්ස චුරු කාල ඉවරේකුත් නෑ. පොරෝගෙන පුති. කෑවා. බත් මතේ කාපු ගමන් නිදි. බස් එකේ නිදි. බණ පොලේ
ඒත් නිදි. කොතන ගියත් නිදා කුදිද බං. හැම තිස්සෙම නිදි. බුදුහාමුදුරු මෙච්චර වැඩ කළා. ශරීරයේ දිගාරිනවා. සිංහෙක් වගේ. ලෝකේ නිදාගත්තම ලස්සනට නිදාගන්නේ සිංහයා. ඒකට කියනවා සිංහ සෙයියාව. ලෝකේ නිදාගත්තම කැතටම නිදාගන්නේ මිනිස්සයා. සිංහයා ලස්සන නිදනවා. බුදුහාමුදුරු සතපුණේම ඒක බලන්න නම් කුසිනාරාවට යන්න ඕන. ඒ සතපෙන පිළිමේ පුදුම ලස්සනක්. බුදුහාමුදුරන්ගේ සතපීම. දැන් ඉතින් අලුත් පඬිතුයෝ ටිකක් ඉන්නවානේ බුදුහාමුදුරු උපන්නේ ලංකාවේ කියලා කියන්නේ. දැන් උදේ පාන්දර ડોක්ටර් කෙනෙක් ආවා. ඒ ડોක්ටර්ගේ ලස්සන මොකද තට්ටේ. මටවත් නෑ. මට තියෙන්න ඕන එක ඒකට තියෙනවා. තෙල් ටිකක් ගවනම් අංජනම් බලන්න පුළුවන්. දිලිෂනවා. තරුණයි. ලැප් එකකුත් අරගෙන ඇවිදින් වාඩි වෙලා සතුටු සාමීචයයි ડોක්ටර් කෙනෙක්නේ. මට විසිටින් කාඩ් එකකුත් දීලා කතා කරන ගමන් මං එදාමයි දැක්කේ. මට කිව්වානේ ආන්දරු බුදුහාමුදුරු ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළේ මැදවච්චි. දැන් ගාණ්ඩත් බෑ බනින්නත් බෑ මූ ડોක්ටර් ටයි එකකුත් තියෙනවා. ටයි එකට සෙලුට් කරන්න බෑ. ඒ ටයි එකක් දාන්න පුළුවන් මේකාටම. සමහරු ගෙදර නෝනට පේන්න දාගෙන කියලා පාරට ගින් ගලවලා සාක්කු දා ගන්න. ඌටම ලැජ්ජයි. ડોක්ටර්ට ටයි එක නැත්තම් කැතයි. කොන්දොස්තර ටයි එක දැම්මොත් කැතයි. අර බොරැල්ලේම ඉන්නවා මම දැකලා තියෙනවා 16ක ළඟ. කුලියට කෑ ගන්නවා. අන්දවස මොකටද හරි ඉටන් හිටියා. එකෙක් කෑ ගන්නවා. ඔටෝ ගාවා. මම බැලුවා මූ ඔටු කිරි විකුණනවද දන්නේ නැහැ. මම බැලුවා මොකක්ද මූ කියන්නේ කියලා. මොකක්ද දන්නවද? කොටුව තමයි ඔටෝ ගාන. කොටුව. ඔන්න උගේ භාෂාව. ඌ ටයි දාගෙන ඔටෝ කිව්වොත් කැතයි. පයිලට් කෙනෙක්ගේ ටයි එක නැත්තම් කැතයි. මේ සාමාන්‍යයෙන් පොඩි ඒවා එළෝනෙක් කියලා ටයි දැම්මම කැතයි. මේ ආවේ ටයි කාර්යයක. ගරු කරන්න ඕන. ගාණ්ඩත් බෑ බනින්නත් බෑ. දැන් ඉස්සර වාගේ බෑ. අපි ලෙඩින් දැන් අපි වයසයි වාගේ. වයසයි. මං ගිහිල්ලා පොඩක් හිටන් ડોක්ටර් කියලා පොත උස්සන් ආවා. ටිකක් ඈත ඉඳලා කියෙව්වේ ළඟට ගියේ නැහැ බේතක් එම විදලා ගියොත්. කියන්න බෑ ડોක්ටර්නේ අංශභාගයදීන් කියලා ගාලා ගියොත්. බෑ අදාරි බයක්යි. දැන් මං බයයි. මං දැන් කාටවත් මොකක්වත් කියන්න නොදැක්කා වාගේ ඉන්නවා. මං දැන් ඉගෙන ගත්ත පාඩම තමයි මොනවා ආම්දුරු කෙනෙක් වේවා මොනවා කළත් මට පේන්නේ නැහැ. නිදාස්. මොකටද මං ගැටෙන්නේ? අපි හොඳකට කියන්න කියලා අන්තිමට අපි වැරදි. අවශ්‍ය නැහැ කටපස්ස මගේ එකමයි බුලත් විතර කන්නේ. ඔය අඳුරන්නේ නැති කාර් එකකේම යනකොට බනට මං ටක් ගාලා දාගන්න බුලත්. ඌ ආන මොකද ආඳුර රටට වෙන්නේ? රටට වෙන්නේ මොකද? ඉස්සල උඹට වෙන්නේ මොකද? ඒක බලාගන්න. මම ඉතින් ආඳුර නතර කර ආයි ඌ ජීවිතේට කතා කරන්නේ. මට දායකයෝ නැහැනේ. මං හැම දායකයවම තරහා කරගන්නවා. මං යන්නේ මං ඇලෙන්න යන්නේ මං එක්ක සතියෙන් දෙකෙන් තරහ වෙනවා. ඇයි මං කතා කරන්නේ hina වෙන්නේ උන්ගේ ගෙදරට යන්නේ නැහැ. කෝල් එකක් දෙන්නේ නැහැ. මන්ද සතියක් ෆෝන් එක ඕෆ්. හරිසන සිල්ලක්. ඈන් ෆෝන් උන්නේ ලෑන්ඩ් ෆෝන් එකත් ඕෆ් කරලා දැම්මා. ඇයි එකෙක්වත් ටෙලිෆෝන් කරලා ආන්නේ නැහැ. ලයිට් බිල් ගෙවුවද වතුර බිල් ආඳුනේ අපේ බණක් දෙනවා. මට දින නැහැ. දින නැහැ. දැන් ෆෝන් එක නැහැ. හරි සැනසෙල්ල. මේ දවස්වල පොතක් ලියනවා අන්න. ඒකේ ඉතිරි මම මැරුණත් පොත තියෙයි. වැඩක් කරනවා. මං ඉතින් පොත උස්සන් ඇවිල්ලා කියෙව්වා.
එවං මේ සුතං ඒකං සමයං භගවා මද වච්චියං විහෙරති ඉසින් බැස්ස ගලේ කුණු අරප වාගේ. එහෙම නෑනේ ડોක්ටර් මේකේ තියෙන්නේ බාරාණසියං විහෙරති සිපතනේ මිගදායි. ඌ නැගිට්ටා ගස්සගෙන ගියා යන්න. ප්‍රශ්නේ ඉවරයි. මොකටද ගහ ගන්න බැන ගන්න යන්නේ? ඇත්ත කිව්වනම් හරි මේක වෙනස් කරගෙන වරෙන් මම පිළිගන්න. පොතේ තියෙන එකනේ මම පිළිගන්න. නිදාගත්තම බුදුහාමුදුරු හරි ලස්සනයි. සිංහයා නිදාගත්තම ලස්සනයි. සිංහ සෙයියාව. මිනිස්සු නිදාගත්තොත් සමහරු ළඟ නිදන්න බෑ ගොරෝනවා කියන්නේ උළු උඩ යනවා. කනේ පුළුන් ගන්න ඕන. තව සමහරු පයින් ගන්නවා. සමහරු නිින්දෙන් බදා ගන්න එනවා. සමහරු පයිප් ඇරලා වගේ බීරනවා. සමහරු නිින්දෙන් කනවා චව් 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 ගාලා. සමහරු සින්දු කියනවා. සමහරු පෙරලි පෙරලි යනවා. සමහරු නිින්ද ගියාම රෙද්ද ගලව ගන්නවා. ඔව් නිදි රෙද්ද නැහැ. ඒකයි උපසම්පදා භික්ෂුවට නීතියක් තියෙනවා. කාමරේ කුටියේ සැතපෙනවා නම් ඇතුලෙන් අගුල දාන්න ඕන. දොර ඇරගෙන සැතපෙන්න තාන. නිින්ද ගියාම අසංවර වෙනවා. නිින්ද ගියාම අසංවරයි. මේම ලස්සනට සැතපිච්ච බුදුහාමුදුරුවෝ රැට දෙයියන්ටත් බණ කියලායි සැතපෙන්නේ. දෙයියෝ මිනිස්සුන්ට පේන්නේ නැහැ. ආනන්දාන්ටවත් පේන්නේ නැහැ. ඒකට දිවස් තියෙන්න ඕන. රාත්‍රියේ බොහෝ විට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ එලිපත්තේ. එළියේ මිදුලේ කොතන කර වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ආවා බල සම්පන්න දෙයියෙක්. අභික්ඛන්තාය රත්තියා රාත්‍රිය බබලවගෙන ආවා. අභික්ඛන්ත වන්නමා වරණවත් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා අභිවාදෙත්වා ලස්සනට වැන්දා. දෙයියෝ දන්නවා වැන්දම ලැබෙන ආනිසංස. ආයු වර්ණ සැපය බලය වැන්දොත් ලැබෙනවා. මේ දිව්‍ය ලෝකයේ මේ විඳින සැප ලැබුණේ වැඳලා. දිව්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු ලක්ෂ ගණන්. විශාකා අනේපිඩු සිටුතුමා බිම්බිසාර රජුරෝ තාම දිව්‍ය ලෝකේ. රාත්තුනේ නිවන් දැක්කේ නැහැ. ආයු ලැබෙනවා. වර්ණ ලැබෙනවා. දෙයියෝ කියලා කියන්නේ බබලීම. දේව කියන්නේ බබලෙනවා. බබලෙන පිරිස වර්ණය. සැප කියන්නේ ලෙඩ නැහැ. දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඔය අපිට තියෙන කකුලේ ඉරි වැටීම මොකක්වත් නැහැ දෙයියන්ට. නිරෝගී. බලය කියන්නේ ශක්තිය. දැන් දිව්‍ය ලෝකේ ඉඳලා ජේතවනයේට එන්න තප්පර ගානක් යන්නේ. වක්කලාට දික්කලා කියනවා. වක්කලා කියන්නේ මෙම නමනවා. වක්කලාට දික්කලා දිගාරින්න වෙලා යන්නේ නැහැ එච්චර. දෙයියා ඇවිල්ලා ඉවරයි. බලේ. තවත් එකක් තියෙනවා මොලේ. දෙයියන්ගේ ප්‍රශ්න බොහොම ලස්සනයි. අපේ ප්‍රශ්න ගොම් ප්‍රශ්න. මිනිස්සු ඇවිල්ලා අහන්නේ මා ගොම් ප්‍රශ්න අහන්නේ. ආම්දුරන්ට ඌරු මස් කන්න හොඳද? බිත්තර කන්න හොඳද? ඌරු මස් කෑවත්, එළු මස් කෑවත්, මොන මසක් කෑවත් කාලා පැය දෙකකින් টয়ලට් එකේ. අපි টয়ලට් එකේ කොමඩ් එක දිහා බලනොත් ඌරු මස් තියනවද කියලා. ගඳයි මොන මගුල කෑවත්. කන්නේ මොකටද කියලායි තේරුම් ගන්න ඕන. දැන් අපිට තාම නෑ දුර්භික්ෂ. චීන රටවල් වල ඉස්සර දුර්භික්ෂයක් ආවා. ඒ චීන රටවල් වල කොළ පළතුරු මොකක්වත් නෑ දුර්භික්ෂ. කණ්ඩෝන බඩගිනි. ඒ නිසා ගැරන්ඩියව කපාගෙන කෑවා. ගෙම්බව රෝස් කරලා කෑවා. ගොළු බෙල්ලගේ ඇතුළට ඇඟිල්ල දාලා ගුරුස් ගාලා ඌරලා බිව්වා. කැරපොත්තු බැද බැද කෑවා. පණුව ටික උයලා කෑවා. උඹලා කඩවාගේ. බල්ලව කෑවා. පූසාව කෑවා. ඌරුමියා. හරි මාස කෑමන්නේ උන්ගේ ඌරුමියා. සෝස් දාලා
මේසුවට තිබ්බම අපිට ඔක්කාරයට එනවා. උන් කනවා බුරු අර පණුව ටික උරනවා කටේ තියලා නූඩ්ල්ස් වගේ සූස් දැම්මම ඔක්කොම බඩේ. අනින්දිත මූණට. ඇයි දුර්භික්ෂ කාලේ කණ්ඩ නැහැ කෑවා දැන් ඒක උන්ගේ ප්‍රධාන කෑම. අපිටත් තිබුණා වලගම්බ රජුගේ කාලේ බැමිණි ඉතිහාසය අවුරුදු 16ක් තිබුණා. මිනිස්සු ඔක්කොම කඳු කරේට ගියා. ඔන්න අපි පාණාතිපාතා වේරමණී නිසා සත්තු මරන්න ගියේ නැහැ කොළ කෑවා. අපේ රටේ තියෙනවා කන්න පුළුවන් කොළ ಜಾති 1008ක්. අපි කාලේ ඇත්තේ කොළ ಜಾති 20ක් විතර. අපි දන්නේ ඔය කරකොළ යනකොට ගංගායිනේ දැක්ක කංකුම් කපාගෙන කෑවා තම්බලා. ඒකයි පලා. ඊට කලින් අපි කෑවේ ඇට. මේ රටට කිව්වේ ධාන්‍යාගාරේ. ඇට ಜಾති තිබුණේ. කෑම නෙමෙයි ප්‍රශ්නේ. කන්නේ මොකටද කියලායි තේරුම් ගන්න ඕන. මේ මිනිසුන්ගේ 아무තු જાතියේ ප්‍රශ්න. දෙයියෝ එහෙම නෙමෙයි. බුද්ධිමත්ව විමසනවා. දැන් බලන්න මංගල සූත්‍රයක් ආවේ දෙයියෙක්ගේ ප්‍රශ්නයක. සවැත් නුවරට පො කිසිම මිනිහෙක් ගිහලා ඇව්වේ නැහැනේ මංගල කියන්නේ මොකද කියලා. උන් වාද කළා. දෙයියා විදිහින් ඇව්වා. මංගල කියන්නේ මොකක්ද? ඒකටයි ඔය මංගල සූත්‍රයක් ආවේ. ආයුධයෙක් ඇවිදින් විමසුවා පරාභව මිනිහෙක් දෙලොවම වෙනසෙන්නේ කොහමද? පරාභව කියලා සූත්‍රයක් ආවා. දෙයියන්ගේ ප්‍රශ්න. වෙනම තියෙනවා දේවතා සංයුක්ත කියලා. ලස්සන ප්‍රශ්න. මේකත් 아무තු ප්‍රශ්නයක්. මේ දෙයියා විමසුවා ස්වාමීනි කවුරු අවදියෙන් ඉන්නකොට කති සුත්තේ සුත්තේ කියන්නේ නැගිටලා ඉන්නවා. කති ජාගරේ කවුරු නිදිද? ආයෙව එක අනිත් පැත්තට. කවුරු නිදනකොට කවුරු අවදියෙන්ද? මේ කියන්නේ බුදිය ගන්න එකයි නැගිටලා ඉන්න එකයි ගැන නෙමෙයි. මේ ඇව්වේ සිතේ තියෙන චෛතසික. සිතේ මොන වාගේ දේවල් නැගිටලා තියෙනකොට මොන වාගේ දේවල් නිදිද? සිතේ මොන වාගේ දේවල් නිදනකොට මොන වාගේ දේවල් අවදියෙන්ද? ලස්සන ප්‍රශ්නයක්. මේවත් අටුවාව බලන්න ඕන. මමයි කල්පනා කළේ කපුට නිදනකොට බස්ස නැගිටලා බස්ස නිදනකොට කපුට නැගිටලා. දාවල කාලේ බකමූණු නැහනේ. දැක්කොත් කාක්කෝ ටික කොටනවා. රැට කාක්කෝ නැහැ. බස්සෝ දැක්කම කාක්කන්ව කොටනවා. ඔය දේශනාවත් බුදුහාමුදුරු කළේ ලංකාවේ නාගදීපේ වෛරය ගැන. ඇයි මේ කැලණියෙන් ගිහිල්ලා යුද්ධ කළානේ? මාමයි බෑන එතනදි කිව්වේ. මෙතන මේක බලද්දි කියනවා චෛතසික. පංච සුත්තේ පංච ජාගරේ පංච සුත්තේ. මෙන්න මේ පස් දෙනා අවදි නම් සිතේ මේ පස් දෙනා නිදි. මේ පස් දෙනා නැගිටලා නම් මේ පස් දෙනා නිදි. බලන්න මේක 아무තු සූත්‍රයක්. තේරුම් ගන්න අමාරුයි ටිකක්. මොන කරුණු පහක්ද? පංච නීවරණ. නීවරණ කියන්නේ නිවන දකින්න දෙන්නේ නැති කරුණු. නිවන දකින්න දෙන්නේ වළක්වනවා. දැන් එටානින්දා මේ පන්සලෙත් කරයි බොහෝ විට චෛත්‍යයක් හදනවා. අත්තිවාරමේ බැඳලා ගර්භාෂේ බැඳලා නිදන් කොටුව බැඳලා දේවතා කොටුව බැඳලා කොත තියනවා. කොත උඩ චූඩමාණිකෙකුත් තියලා සුදු රෙද්දකින් වාන. කොත චෛත්‍යම වාන්නේ කොත විතරක් වාන. දැන් ගමේ ඉන්න උන් දන්නේ නැද මේ තියෙන චෛත්‍යයක් කියලා? ඔක්කොම දන්නවා. නමුත් චෛත්‍ය දන්නවා. චෛත්‍ය උඩ තියෙන කොත පේන්නේ නැහැ. නමුත් කොත තියෙන බවත් අපි දන්නවා. කොත දුන්නේ අපි. රෙද්දකින් වාලා. ඔන්න ආම්දුරෝයි දායකයෝ එකතු වෙලා බැනර් ගාලා කොළ ලියනවා. අසවල් දවසේ අසවල් සුබ නැකතින් අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කරනු ලැබේ. කොත පෙන්වන්න ලෑස්ති දැන්. වාලනේ තියෙන්නේ.
හදපුන් ඔක්කොම එළියේ කොයිද යන උන් ටිකක් එනවා බෙර ගහගෙන. ඔව් උන් ඇවිල්ලා බෙර ගහලා මෙතන අර රෙද්ද ගලවලා දානවා බිමට. රෙද්ද ගලවලා දාපු ගමන් දායකෝ ටික ඔක්කොම සාදු 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 ගාන. ඇයි? එතකොට තමයි පේන්නේ. නිරාවරණේ. එතකන් ආවරණ කරලා තිබුණේ වාලා. ඒ වගේ මේ සිතේ තියෙනවා කරුණු පාක් නීවරණ. නිවන වානෝ. පෙන්වන්න දෙන්නෙම නැහැ. ඒ නිසා තමයි සංසාරේ තාම අපි යන්නේ. නිවනක් තියෙනවා කියලා දන්නව උනාට පේන්නේ නැහැ. වාලා. කාමච්ඡන්ද පළවෙනි එක. ව්‍යාපාද. තීන මිද්ද. උද්ධච්ච කුක්කුච්ච. පස්වෙනි එක විචිකිච්ඡා. බලන්නකෝ වචනවල තියෙන අමාරු. වචනෝම නම් ඕගොල්ලෝ ගති කොහමද? කාමච්ඡන්ද. කාම කියන්නේ කැමැත්ත. ආසාව. අපි මේ පංච ඉන්ද්‍රිය පිනවන්න ආසයි. ඇසයි කනයි නායයි දිවයි ශරීරයයි. රූප බලන්න කොච්චර කැමතිද? මේම කර කර බලනවා. රූප බලනවා. ඇරි බලනවා. ගිය සතියේ ගියක දැන් රිවෙන් කරලා බලනවා. රූප. ශබ්ද. සින්දු ආණ්ඩ. තමන් ප්‍රිය කරන කෙනාට නිතර ටෙලිෆෝන් කර කතා කරන්න. වැලිකල මුල්ලේ ඉන්න කෙනා කතරගම ඉන්න කාට කෝල් කරලා අහනවා කෑවද? නෑ කිව්වොත් වැලිකල මුල්ලෙන් යවන්නද? සම්පප්පලා පූ බඩගින්න කතරගම කයි. මේ ඕනෝනේ කණ්ඩ නෙමෙයි ඌගේ සද්දේ. වැඩි ඕනේ කෑම. දැන් බලන්න පපඩම් කන්නේ ඇයි? පපඩම් වල විටමින් ප්‍රෝටීන් තියෙනවද? ඒක බැදලා කනකොට සද්දය ඇහෙන චරස් බරස් චර ගාලා ඇහෙන දිරපු සද්දේ. බැදපු පපඩමට වතුර දාලා නිකන් සම්බෝලේ වගේ හදලා දුන්නු කයිද ජරාව හැබ. කොකිස් පිටි කොටලා අනලා බැදලා චර බර ගන්න. සද්දේ. ඒ සමහර ආසයි මුරුක්කුවේම කකයින් සද්දේ. ඊට පස්සේ ගඳ සුවඳ හැම එකක්ම ඉඹලා බලනවා. ඊළඟට රස දිව හැම එකක්ම ලෙව කනවා. දැන් කේක් හදනවා. තාම කේක් ගෙඩිය පුච්චලා මේ ඇඟිල්ල දාලා බලනවා. ලිපේ ඔද්ද කරකෝ දාලා බලනවා රස. ඊළඟට ස්පර්ශ. හැමතිස්සෙම ශරීරයට සැප වුණා. ෆෑන් එක AC එක කොට්ට මෙට්ට ඒවා නැත්තම් අමාරු. ඔයාලට තමයි කියන්නේ කාම. ඒවට අධික ලෙස කැමති නම් ඡන්ද. දැන් අවුරුද්දකට කලින් ලංකාවේ ඉන්න අයත් පිටරටින් ආපු අයත් රට පුරාම එකෙකුට කැමති වුණා. ඇත්ත කතාවනේ. 69 ලක්ෂයක් කැමති වෙලා උදේ ගිහලා මොකද කළේ? ඡන්දේ දුන්නා. ඡන්දේ දුන්නානේ. මට තාම තේරෙන්නේ නැත්තේ විභාගයක් ලිව්වම විශ්වවිද්‍යාල විභාග ලිව්වත් ලියපු උත්තරේ වැරදි නම් කතරේ ගන්න. උත්තරේ හරි නම් තමයි රයිට් එකක් දාන්න. අපි අවුරුදු දැන් 74ක් අපිනේ ගොන් වැඩේ කළේ අපි වැරදි උන්ටනේ දීලා තියෙන්නේ කතිරිනේ ගැව්වේ. උඹ හරි නෑ කිය ඌට දීලා. දැන් බැනලා හරියන්නේ නෑ. අපි උඹට කැමති බං කිව්වා. ඔන්න නිවනත් ඈත් වුණා. දැන් නිවන් දකින්න භාවනා කරන්න පුළුවන්ද? ගෙදර ප්‍රශ්න. තෙල් පෝලින් ගෑස් පෝලින් පිටි ටික නැහැ. උති වාඩි වෙලා හුස්ම ගන්නවා හුස්ම යනවා පුළුවන්ද? ඔන්න ඈත් කරපු එක. කාමච්ඡන්ද. අපි බොහොම කෙටියෙන් කියන්නේ ගැඹුරුයි. ව්‍යාපාද කියන්නේ කේන්තිය. වෛරය, ක්‍රෝධය, පරිගැනීම. මේ පලාතේ තමයි. තාත්තා බීලා ගෙදර ආවා. දුවයි පුතයි ගෙදර. දුව රෑ කණ්ඩ ඌරු මස් ඇදුවා. තාත්තට බෙදුවා. බීපු තාත්තට කේන්ති ගියා. ඌරු ජුවල් කියන්නේ ඔය බලන්න වචනේ නැටි. අලුත් වචනේ නා. ඌරු ජුවල්.
ඔයත් වරදවා හිතන්න එපා. හොඳ වචනයක්. අපි වැරදියට කියනවා. 80 දශකයේ ආපු වචනයක්. අපේ සිංහල බසට. අලුතෙන් ආවේ සුපිරි වචනයක්. නමුත් අපි අද ඒක භාවිත කරන්නේ නරකට. නිදාස දුන්නු ඩීඑස්ට කිව්වා අපි නිදාසිපියා. 725ට ආල් දුන්නා ඩීඑස්. මේ ඩඩ්ලි සිරිසේන නෙමෙයි. මා රත්තරන් මිනිහෙක් 725ට දුන්නා. එයාට කිව්වා බද්දුම් පියා. බත් දුන්නා. අපිට ඉගෙන ගන්න නොමිලේ අධ්‍යාපනය දුන්නා කන්නංග. එයාට කිව්වා නිදාස් අධ්‍යාපනයේ පියා. මේ එක එක්කෙනා නම තියද්දි ජේ.ආර් කල්පනා කළා මමත් මොකක් හරි කරන්න ඕන. මේ රටේ කලබල. වැඩිපුරම ඔය මේ රටේ කලබල තිබුණේ බොරැල්ලේ. බෙල්ල කපලා බස් ස්ටෑන්ඩ් එකේ තියලා යනවා. බල්ලෝ කනවා ඔළුව. පාරේ බාල්දි දෙකක් තියාගෙන ඉන්න ඔක්කොම. බාල්දි. යන්නේ නෝ අල්ලලා ආනවා මේකේ නම කියපන් කියලා. දෙමළ මිනිස්සුන්ට බයන්න බෑ. ඒගොල්ලන්ට බයන්නයි එකයි. ඒගොල්ලෝ බණ්ඩාර කියපන් කොම් පණ්ඩාර. පණ්ඩාර කියන්නේ බෑ. බාල්දිය කියන්න බෑ. බාල්දිය කියන්න බෑ. පාල්දිය කියනකොටම ගන්නවා. කියනකොට ඉවරයි. එහෙම යුගයක් අපි දැක්කා. 83 දැක්කා, 86 දැක්කා, 88 දැක්කා, 89 දැක්කා. භීෂණ. මේ රටේ මේ තරම් කලබල තියෙද්දි මිනිහා ජේ.ආර් මහත්තයා කපිලවස්තු නුවරින් ගෙනාවා ධාතු. ගෙනලා රට පුරාම ධාතු ප්‍රදර්ශන. මා ලොකු පන්සල් වල. පෝලිං කියන්නේ මේ තෙල් පෝලිං වගේ තමයි. දන්සල්. බුදුහාමේ ළමයි වඩාගෙන මා පාරේ තෙලුයි මලුයි අඳුන් කූරුයි තියාගෙන අයි ධාතු වදින්න. සෙනග. ජේ.ආර්ටත් විරුද්ධ පිරිසක් හිටියා. උනුත් ජේ.ආර්ගේ ගුණ කියන්න පටන් ගත්තා. කොහමද ගුණේ කිව්වේ? නිදාස දුන්නු කෙනා නිදාසෙපියා. බත් දුන්නු කෙනා බද්දුම් පියා. අධ්‍යාපනය දුන්නු කෙනාට කිව්වා අධ්‍යාපනයේ පියා. මේ කලබලස්සේ පින් කරන්න දුන්නු එකාට කිව්වා පින් මොකද්ද? පින් පියා. නරකද වචනේ? නරක නෑ. පින් පියා කියලා වචනේ ආවේ 80 දශකේ. ඇයි හරු මේ රටේ ගිනි තියලා මරනවා මූ පින් කරනවා. පින් පියා. ඌරු ජුවල් කියන්නේත් ඒකයි. කේන්තියක්. දුවට ගින් කොස්සෙන් ගැව්වා. තෙල් දැකලා. දුව කෑගාද්දි අයියා දුවගෙන ආවා. නංගිටයි ගන්න. අයියාගේ අතට ආවුනේ මෝල් ගා. අයියා දැමලා ගැව්වා තාත්තට. තාත්තා මැරිලා වැටුණා. මොකටද මැරුම් කෑවේ? ඌරු මස් කෑල්ලකට. ඉල්ලුවා නන්දුවේ මට මස් ටිකක් දීපන් උඹලා තෙල් කාපන්. උඹලා තරුණයි. දැන් අර කොල්ල ඇතුළට ගියේ එකේ එළියට එන්නේ ගණිකාවක් වෙලා. ඇතුලේ සැප නැහැ. නිදාස් වෙලා එළියට ආවත් පාරේ යනකොට මිනිස්සු hina වෙනවා. බයට. hina වෙලා යනකන් ඉඳලා කියනවා තාත්තා මරපු එක. ඌගේ වටේ තව නාරකාරයෝ කීප දෙනෙක් එකතු වුණොත් පාතාල නායකයෙක්. ඊට පස්සේ මාල කඩන්න මිනි මරන්න කුලියට මරන්න. ඔන්න ව්‍යාපාදයක් ගිය දුර. ඉතින් ඔය පවුලේ එකෙකුටවත් නිවන් දකින්න පුළුවන්. ඔන්න නිවන වාගත්ත ව්‍යාපාද. තුන්වෙනි එකට කිව්වා තීන මිද්ද. චෛතසික දෙකක්. මේ දෙන්න එන්නෙම එකටයි. තනි තනියෙන් එන්නේ නැහැ. තීන කියන්නේ කම්මැලි. කට ඇරෙන්නේ සමහරු කට ඇරියම උණ්ඩුක පුච්චෙත් පේනවා. බරාස් ගාලා අදිනවා සෙනඟ මැද්දේ. හැමතිස්සෙම මේ කටට සමහරු මේවත් කරනවා. මේම කරනවා. කම්මැලි ගතිය ආපු ගමන් පේන්නේ ඇඳ. නිදි.
මිද්ද කියන්නේ නිින්ද. නිතරම ඇඟ මරා නිදාගන්න එකකට බෑ නිවන් දකින්න. ඊළඟට කිව්වා උද්දච්ච කුක්කුච්ච. ඒකත් චෛතසික දෙකක්. උද්දච්ච කියන්නේ විසිරිච්ච බව. අලු ගොඩකට ගලකින් ගැව්වොත් අලු ටික විසිරෙනවා. කඩදාසි ගොඩකට ගිනි තිබ්බොත් කඩදාසි පිච්චලා අලු උඩට යනවා විසිරෙනවා හැමතැනම යනවා. ඒකට කියන උද්දච්ච. කුක්කුච්ච කියන්නේ පසුතැවීම. මොනවා හරි බරපතල වරදක් කළා නම් ඒකම ඉතා පසුතැවෙන අපරාධේ මං උක කළේ. මං දැන් කොහොමද පන්සලට යන්නේ? මං කොහොමද පාරේ යන්නේ? මං එදා නොගින් හිටියා නම් ඉවරයි. මටම නේන්නම් උනේ. ඒකම ඉතා සිත යවනවා විසිරෝනවා. එයාට බෑ නිවන් දකින්න. ඇයි පසුතැවෙන අස්සු මුකෝ රෝදා. කඳුළු පිරෙනවා නිතර. ඉද තප්පති කිව්වේ. තැවි ඉන්නවා. එතකොට මේ කියන පංච නීවරණ නැගිටිනකොට නිවනට ඕන කරන බල පහක් නිදි. ඒගොල්ලන්ට නැගිටින්න බෑ. පංච බල. මොකද්ද පංච බල කියන්නේ? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා කියන්නේ විශ්වාසය, පිළිගැනීම. මේ බෝධියට මල් තියෙන එකවත් ගාතකයේ දුවන එකවත් නෙමෙයි සද්ධා කියන්නේ. විශ්වාසයෙන් පිළිගන්න ඕනේ මුලින්. තුනුරුවන් පිළිගැනීම. ඒ පිළිගත්තම තමයි මල් පූජා කරන්න, ගිලන්පස පූජා කරන්න ආසාවක් එන්නේ. ඒක ඵලෙයි. ඒක ප්‍රතිඵලයි. ඊළඟට වීරිය. වීරිය අත්‍යවශ්‍යයි. ඒකට තවත් පැත්තකින් කියනවා සතර සම්‍යක් ප්‍රදාන. නරක වැඩ කරන්නේ නැහැ කියලා වීරිය කරනවා. දන්නේ නැතුව කළා නරක වැඩ ඒව ආයි කරන්නේ නැහැ. පින් කරගෙන ආවා නතර කරන්නේ මට මේ පින කරගන්න බැරි වුණා. මං ඒවා ඉස්සරහට කරනවා. ඒ සඳහා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. කැමැත්ත ඇති කර ගන්නවා. වීරිය කරනවා. සිතේ තියා ගන්නවා තදේට මම මේවා කරනවා. වීරිය පාරමිතාවක්. පිරිය යුතුයි. එතකොටයි නිවනට කිට්ටු වෙන්නේ. ඊළඟට කිව්වා සති. සති කියන්නේ සීය. සී කල්පනාව. කරන කියන සෑම දෙයක් හොඳ සිහින් කරන්න ඕන. දැන් ඉක්මනට අමතක වෙනවා. දැන් දවසක් මම පන්සලට බණට ගිහින් යද්දි අම්මා කෙනෙක් කඩා පැන්නා. අපි මෙතන වඳින්න එන්නේ. අපේ බඩු මුට්ටු නැති වෙනවා. මම මේ බණ දෙකක් කියලා මාන්සියෙන් මම ඒවා අම්මා මොකනවද නැති උනේ. මගේ කණ්ණාඩිය නැහැ. මම කෝ නළලේ තියෙන්නේ මොකද්ද? කණ්ණාඩිය මෙතන. ඒ ගෑණි පන්සල පුරා කණ්ණාඩි ගානවා. කියන්නේත් නැහැ ඔයන්නේ මොකද්ද කියලා. පණාව ඔළුවේ පණාව ගානවා. සිය නැහැ. සිය නැත්තේ කාටද? කපුටට. කපුට ළඟ තියෙන නරක ගති වලින් එකක් තමයි මුට්ටස්සති. අමතක වීම. ඔය මස් කටු මාළු කටු ඔක්කොම ගෙනල්ලා තැන් වල දාලා යනවා අමතක වෙනවා. සමාධි කියන්නේ එකඟ බව. පොතක් බැලුවත් භාවනාවකට වාඩි වුණත් අරමුණේ සිත තියෙන්න ඕන. බැඳ ගන්න ඕන. මට මතකයි අපි පොඩි කාලේ හරියට ලංකාවේ පෙන්නුවා ඉන්දි චිත්‍රපටි. මිනිස්සුන්ට ඉන්දි දන්නෙත් නැහැ, භාෂාව දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. බලන්න යනවා පික්චර් පවුල පිටින්. ඔය දෙමට කොට තිබුණා සමන්තා කියලා ඕල් එකක්. තව එකක් තිබුණා මානෙල් කියලා. මේ වල හැමදාම මිනිස්සුන්ට ඉස්සර ටීවී නැහැ. ඒ කාලේ තිබුණා ජනප්‍රිය චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ නම අබිමන්. ඒක බලන ගමන් මුළු ඕල් එකම අඬනවා. ඔය නාකි ගෑනු ගග අඬනවා. උන්ට තේරෙන්නේ නැහැ අරුන් ආරේ රංගපානවා. මූණ අඬනවා. එළියට එන්නේ නිකන් මලගේකට ගින් මූණු ඉදිමිලා. ඇයි උන් සමාධි. ඔන්න අකුසල සමාධි. භාෂාවක් දන්නේ නැහැ. ඒ කියන්නේ සින්දු දන්නේ නැහැ. ඇයි අබිමන්ගේ නෝනට පිස්සු හැදෙනවා. අමතක වෙනවා.
දැන් මේක බලලා ඔක්කොම එළියට එන්නේ නිකන් නාය උර මූණු රතු වෙලා නිකන් මුන්ගේ අම්මා මැරලා මල ගෙදරකින් එනවා. ඔන්න ඒවට තියෙන සමාධි. හොඳ දෙයට නෑ. දැන් බලන්න මේ මිතම මැච් එක. ලංකාවයි ඕස්ට්‍රේලියාවයි ගාන. දැන් ගාන්න තියෙන ලංකාවට අන්තිම බෝල දෙකයි සික්සර් ඕන. අයක් ඕන. ගෑනු පිරිමි ભેදයක් නැහැ නේද? ඔක්කොම කොහොමද ඉන්නේ? අරුන් ගාන්නේ. මුණ්ඩ ළඟ ඉන්නේ. එපල. නැද්ද? කට අරන් ඉන්නේ. ඌලිකන් හරි පළවෙනි බෝලෙම සික්සරේ ගැව්වොත් කොහමද දුවන දිවිලි? පුටු පෙරලගෙන ඌ කිය කොඩි උස්සගෙන මා පාර දිගේ දුවන්නේ. ඒවට තියෙනවා සමාධි. දැන් තාත්තා කෙනෙක් කියනවා අර රන්දිපැයේ නාට්‍ය යනවා. දුව කට අරන් ඉන්නවා. විශේෂ කොටසක් යනකොටම කරන්ට් එක ගියා. දැන් කරන්ට් කපනවනේ. ළඟ තිබිච්ච පෝච්චිය උස්සලා ගාලා ටීවී එකට. තාත්තා කියනවා මම පැන්නකෝ එළියට. මගේ ඔළුව පැලුවොත් ඌත් අට්ටේක්. කොහමද ඒ සමාධිය? හොඳ දේ කරන්න ගියොත් අමාරු. ඊළඟ එක තමයි පඤ්ඤා. පඤ්ඤා කියන්නේ බුද්ධිය උපාදි නෙමෙයි. බුදුආංගේ කාලේ ඔය ඔක්කොම උපාදිකාරෝ නෙමෙයි උගත්තු. හොඳ දැනුමක් තිබිච්ච අය. නිවන් දකින්න කතා කාරණා කොච්චර තිබුණත් ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. දවසක් බුදුරජාණන් වහන්සේ විමසුවා. මානනී දඹදිව කොච්චර ගස් තියනවද? දඹදිව කොච්චර ගස් ඇද්ද? බුදුම්මේ. ඒ ගස් අතරින් අග්‍රම ගස, ශ්‍රේෂ්ඨ ගස මොකක්ද කියලා ඇහුවා. දැන් අපි නම් කියන්නේ මොකක්ද? දඹදිව තියෙන ශ්‍රේෂ්ඨ ගහ මොකක්ද? අපි නම් කියයි ගත්ත කටට බෝධිය කියලා. අපි කියන්නේ බෝධි කියලා. නෑ, බෝධිය නෙමෙයි. දඹදිව ගස් අතරින් ශ්‍රේෂ්ඨම ගස තමයි දඹ ගස. ඒකයි ඔය රටට දඹදිව කියන්නේ. ඒ වාගේ නිවන කරා මොනතරම් කරුණු කාරණා කිව්වත් ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥාව. ඒකයි පඤ්ඤා උදපාදි ඥානං උදපාදි කිව්වේ. ඇත්ත ඇති සැටියෙන් දැක්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා දකින්න ඕන. දැන් අපි මොනතරම්නම් සතර පෙර නිමිතිම දැකලා තියෙනවද? අපි දැකලා නැද්ද? නාකි අය දැකලා තියෙනවා. අපේ ගෙදරත් ඉන්නවා. නමුත් අපි හිතනවාද අපි නාකි වෙනවා කියලා? අපි දැකලා නැද්ද ලෙඩ්ඩු? අම්මේ කොඩු මම නම් ලක්ෂ ගණන් දැකලා තියෙනවා. නමුත් මටවත් තේරෙන්නේ නැහැ මන් ලෙඩ වෙනවා කියලා. මල කනන් දැකලා නැද්ද? කොච්චර උස්සන් යනවද? අපි ගිහිල්ලා කියනවා මල බලපංකො ඉටියට වඩා ලස්සනයිනේ. මේ මැරිලා ඌ කියනවා ඉටියට වඩා ලස්සනයි. පැවිද්දෝ දැකලා නැද්ද? දැකලා තියෙනවා. තේරුම් ගත්තද? තේරුම් ගත්තේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා දැක්කෙත් ওই ටිකමයි. ඔය අතරනේ දැක්කේ. ඔය අතර දැකලායි ඔක්කොම අතහැරලා ගියේ. අපි ඔය අතර දැක තාම බදා ගන්නවා. ඇයි? දැක්ම නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න කාමේසු විනය්‍යගේ දං නයි ජාතු ගබ්බසෙයං පුනරෙත්ති. හොඳ දර්ශනයකුත් හොඳ ඇසිරීම සංවරයකුත් තියෙන කෙනාටයි මේ දර්ශනයෙන් ඇත්ත ඇති සැටි දැක්කම නයි ජාතු ගබ්බසෙයං ආයි අම්මා කෙනෙකුගේ බඩ ඇතුලේ ගර්භාෂේ නිදන්නේ නැහැ. ඒකයි ඔය කරණීය සූත්‍රයෙන් කියන්නේ. ඔය කරණීය කියන එකේ තේරුම කරපං කියපන් නෙමෙයි. කරණීය සූත්‍රයේ කීටියට හරියන්නේ නැහැ. ඒකේ වැඩ ටික කරන්න ඕන. අපි කරපං කියපේවා කියනවා කියපං කියන ඒවා නොකර ඉන්නවා. මේ රට අමුතුයි. ඒත් කියන්නේ ආවට ඕනවට මොලේ නැහැ. දැන් අපේ බෝධියක්නේ. අපේ බෝධියෙත් මේ කොරෝනා නිසා ටිකක් අඩුයි. නැත්තම් নানা ප්‍රකාර මිනිස්සු එනවා. දවසක් අම්මයි දූලා දෙන්නයි
ලොකු දුව බඳින්න ඉන්න බෑනයි. තාම බෑන වෙලා නැහැ. වෙන්න ඉන්න බෑනට හරි සරු මේ ගරු. මාමා සිගරට් එක ගගා හිටියා බෑන එනකොට විශ් තාත්තා එනකොටවත් විසික් කරපු සිගරට් එක බෑන එනකොට දානවා බිමට. ඇයි වෙන්න ඉන්න බෑන. උනාට පස්සේ තමයි නාරියා බල්ලා මූසලයා මූට දුන්නට වඩා හොඳයි ගඟේ දැම්මන. පරණ වෙන්න ඕනේ බෑන. එතකොට තමයි හොඳ හොඳ ඒවා ආගන්නේ. දැන් මොකෙක් හරි කියලා බෑනට වෙන්න ඉන්න බෑනට අප්පලයි. බෝධි පූජා. මෙන්න බෝධිය ළඟට ඇවිදින් බුලත් කොළ තියලා මල් තියලා රුපියලේ කාසිත් තියලා පැන් කලත් තියලා ගාතක් කියනවා. ලස්සන කටහඬ. අම්මා තමයි ලීඩර්. මං ඉතින් ආගෙන හිටියා. පානදුරේ අරිය ධම්මා ආඳුරු කියපු කවි ඔක්කොම වාගේ කියනවා. මම මේ මළුවට යනවා එනවා බෝපත් බෝමුල් මට පෑගෙනවා. හරි ලස්සනට කිව්වා තාලෙට. මම වසී වෙලා ආගෙන හිටියා. මාව එක්කන් යන්න කාර් එක ආවා බනට යන්න. මම වටාපතත් අරන් එළියට යනකොට කාර් එක ගියා අරෝගෙන එන්න. දැන් මට යන්නත් මොකද්ද වගේ මේ කවිය ආනකොට හරි ලස්සනයි. ඔන්න අම්මා පිරිත් පටන් ගත්තා. අම්මානේ ලීඩර් කරණීය සූත්‍රය කියනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං ආංගෝමින්න එනකොට පාන් ගේන්නම්. සක්කෝ උජුච සූජි ඉවරයි යන්නේ දැන් එනවා. මේ සිරිසඳ ඇරලා තියෙන පාන් අරන් එන්න. සෝචෝචස් සමුදු අනතිමානි. මන් දැන් උල් මං වෙලා බැලුවා පාන් ගේන්න සිරිසඳ කවුරු හරි පිරිත් පොතේ ලිව්වද දන්නේ නැහැ. දැන් එහෙම ලියනවනේ එක එක. ගාන්නත් බෑ බඩින්නත් බෑ. මම ඉතින් අර ලස්සන කොල්ලා වෙන්න ඉන්න බෑ නා. මං ඉතින් ඌ ළඟට ගිහින් ඔළුවට අත තියලා කිව්වා පුතා උඹට සදා සොත්ති බවන්තුති. අම්මා මේම නම් දුව කොහමද? ඔන්න කරන වැඩේ හරියට කර මොලේ නෑ. කරන වැඩේ හරියට කරන්න ඕන ප්‍රඥා. එතකොට මෙන්න මේ බල ධර්ම පා නැගිටිනකොට නීවරණ පා නිදනවා. නීවරණ පා නැගිටිනකොට බල ටික නිදනවා. අපි උනන්දු වෙන්න ඕනේ නිතරම බල ධර්ම අවදි කර ගන්න. නිවන් දකින්න ඕන කරන බල. සද්ධාව තියෙන්න ඕන. සද්ධාව වැඩි කර ගන්න නම් උදම තේ තමයි බුද්ධානුස්සතිය. බුදු ගුණ ලක්ෂ වාරයක් වඩන්න ඕන. දැන් බලන්න ඉස්සර නම් අපිට තිබුණා නව ගුණ වලක්. දැන් කෝ ඒකත් වෙන ආගම්කාරයෝ අරගෙන පාර දිගේ උදේට කිව්ව යනවා. මොනවා කියනවද දන්න? මේ නව ගුණ වල අපේ ඒක නෑ. දැන් නවගුණ වල නෑ. මේ ඇස් පේන්නේ නෑ, කන් ඇන්නේ නෑ. නාකි ආච්චි ළඟත් ඇපල් ෆෝන්. මේකට ඔබන් ගන්නවා. ඒකේ මොකක්වත් දන්නේ නෑ මොනවද කියලා. මේකට ඔබන් කියලා ළඟ ඉන්නේ කාට පෙන්නනවා. නවගුණ වල තියෙන උන ආච්චිගේ අතේ තියෙන ෆෝන්. ඒ උනාට ඉල්ලන්නේ නිවන්. අනේ නිවන්. ඔය අපි කවුරු හරි නිවන් දකින්න කැමතිද? අපි කවුරුත් කැමති නෑ. බොරුව කරන්නේ. ඇයි නිවන් යන්න කියලා ටිකට් එකක් ආවා. එකම එක ටිකට් එකයි. පන්සලේ ලොකු ආන්ට. ඉතින් ලොකු ආන්දරු කල්පනා කරන්න එපා. මං මානුනේ නිවන් දකින්න මං යනවා කියලා නෑ. ඒ ආන්දරු මොකද කරේ? ටිකට් එක අරන් එන්න කිව්වා සභාපතිට. චෛත්‍ය ඇදුවා, පන්සල ඇදුවා. නිවන් දකින්න ඔක්කොම කළේ ලක්ෂ ගණන් වියදම් කළා. බෝඩු ගන්නවා නිවන් සුව ලැබේවා නිවන් පිණිස. මෙන්න සභාපතිතුමා ප්‍රශ්න ජරමාර ඉවරයි යන්න නිවනට. ඒ මිනිහට යකා නැද්ද? ආඳුරන්ට පයිත්‍යන්ද? මේ දැනුයි ව්‍යාපාර ටිකක් හරියන්නේ. කොල්ලා තාම මේ ගේ බාගෙට අදලා මං කොහමද යන්නේ? ඌ බැන ගියා. නරක දෙයක්ද කිව්වේ නිවන් ඵලයක්. කල්පනා කළා දායකාව. කොත්තමල්ලි ගේනවා, කොළ කැඳ ගේනවා, තනකොළත් ගේනවා තම්බල සමාරදාට. ඇයි නිවන් දකින්න? ශ්‍රද්ධාව බේරෙනවා. මෙන්න අම්මා යන්න නිවන්. ආන්දරට පයිත්‍යන්ද කියලා ඇහුවා. කාලෙකින් දැනුයි පොඩි දුවට බබෙක් හම්බෙන්න ඉන්නේ. මම ගිහිල්ලා කොහොමද ඒව බලන්නේ? ඕන්න යයිද නැහැ. ගමම සාකච්ඡා කළා අපේ ආම්දුරුව පොඩි කාලේ මාන උනේ නිවන් දකින්න. සබ්බ දුක්ඛ නිස්සාරණ. සියලු දුකින් ඈතර වෙන්නයි ඔය සිවුර මට පොරවන්න කිව්වේ. ඒ නිසා බෙර ගහගෙන ආවා.
පෙරහැරක් ආව ගමම ආවා. ගමම වැඳලා කිව්වා මෙන්න ටිකට් එක වඩින්න නිවන් අපි පන්සල බලා ගන්න. ආන්දෝලන ඊට වඩා යකා නැග්ගා. ලබන මාසෙ මගේ නායක උත්සවේ ධර්මශාලාව භාගයයි අදලා තියෙන්නේ. මං ගිහලා කොහමද මේ නායක පදවිය ගන්නත් තියනවා. අලි දාලා පෙරහැර යන්නත් තියනවා. බැරි නම් එක එකවත් කැමති නැහැ. කියමන විතරයි. ඇයි නීවරණ බලවත් වෙලා ආසාව බල ධර්ම යට වෙලා නීවරණයි අපිව මේ නටවන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ සැකය. ඒක කියන්න බැරි වුණා. සැකයි. නිවනක් තියනවාද? නිවන් දැක්කේ කවුද? ඔය කියන ඒවා කරලා හරියනවාද? බුදු කෙනෙක් හිටියද? මේවා කරන වැඩද? කියලා හැම එකක්ම සැකෙන් බලන. සැකේ කියන්නේ පිට කිපුණා වගේ. පිට කිපිච්ච ලෙඩාගේ කටට මොනතරම් මීපැණි දැම්මත් ඒ මීපැණි තිත්තයි. රස නැහැ. තිත්තයි. දැන් පවුලක වුණත් ස්වාමියා භාර්යාව අතර සැකේ ආවොත් ඒගේ ගිනි ගොඩක්. ඒ ගෙදර භාවනා කරන්න බෑ. නිතරම නෝන මාත්‍යව සැකයි. මාත්‍ය නෝනව සැකයි. ඒකනේ අර නෝන කෙනෙක් කිව්වලු ස්වාමියාට ඔය ඔෆිස් ගියාම මම කෝල් කරනවා. මම කෝල් කරද්දී ඔයාගේ මේෂි උඩ තියෙනවා පත්තර පිටුවේම උඩට යන්න තියෙන වීදුරු බෝලයක්. ඔයා ෆෝන් එක කිට්ටු කරලා බෝලේ පොඩ්ඩක් කරකවන්න. කටන් ගානකොට මන් දන්නවා ඔෆිස් එකේ. දැන් මිනිහට කිසි ප්‍රශ්නයක් නැහැ. කෝල් එක ආපු ගමන් බෝලේ කරකවන්නයි තියෙන්නේ. දවසක් නෝනා ගියා ඔෆිස් එකට. පුටුවේ මිනිහක් නැහැ, මේසුඩ බෝලෙත් නැහැ. ඌ බෝලේ සාක්කුවේ දාගෙන යනවා. ගෑණි කෝල් කරපු ගමන් කොහේ හරි තියලා කටන් ගාන. පුළුවන් ද නිවන් දකින්න. විශ්වාස පරමා ඥාති. විශ්වාසවන්තකමයි ඥාතිත්වය. ඒ නිසා පංච බල අවදි කර ගන්න ඕන. පංච බල නිදි කර ගන්න හොඳ නැහැ. පංච නීවරණ යට කරන්න ඕන. චුට්ට යට කළොත් තමයි කවදාරි දවසක සම්පූර්ණව අයින් කරලා දාන්න පුළුවන්. එතකොට තමයි මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මායя ජයගෙන අමාමා නිවන් දකින්න අවස්ථාව ලැබෙනවා.